නිර්මාණ ජෙසුවා ඉන්නවා බුද්ධිකා චමෝද් දැන් තමයි දැක්කේ ඔය කතා කරන්නේ ෂෙනලි කෝ කතා කරන්නෙම නැහැ හරිද බුද්ධිකා කොහමද ජෙසුවා හරිද ජෙසුවා හරිද නිර්මාණි හරිද දැන් මේවා මේ තන්තු දෙකෙන් මෙහාට අදිනකොට මේ උඩට බලය තියනවා එහෙමනේ හජ්ජපුරු බලය උඩට යන්නේ හරි ඒක මෙහාට යනවා මේ මේ කොටේ දෙපැත්තට තන්තු වලින් ඇදලා තියෙනවා ඒක බර ක්‍රියා කරන්නේ දැක්කද බර මේ බලයේ ක්‍රියාරේඛාවයි මේ බලයේ ක්‍රියාරේඛාවයි දික් කරොත් මේ බර ක්‍රියා කරන රේඛාව එකතැනදී හම් වෙනවා දැක්කද ඒක හරියට තේරුම් ගන්න මම කොච්චර මේ පාඩමේ ගැල්ලු දාලා තියෙන ඇයි මේවා ළමයි හරියට වරද්දනවාද අපි ඉස්කෝලේ උගන්වනකොට ප්‍රශ්නපත්‍ර වල කොච්චර මේවා දකින්නවද මම වරද්දනේ හරිද දැන් ගණිත එන්න ඕනේ ඉතින් ටක් ගාලා හරිද ෂනලි හරිද ෂනලි හරිද හරි සර් නිර්මාණි හරිද නිර්මාණි හරිද යශෝදා හරිදා දැන් මේ නිර්මාණි හරි රයිට් දැන් බලන්න පුතා ඔයගොල්ලෝ මට කියන්න දැන් මේකේ ගැඩ්ඩු ඇටත ලොකු ගැඩ්ඩු ඇටත අපි මේකේ ඉඳලා කරගෙන ආවා ඇවිල්ලා දැන් මේ දෙකේ ඉතුරු ඔක්කොම කළානේ කියන්න ඉතින් මට අංක 3 කළානේ තෙරින් අංක 3 කරා 91 පිටුවේ දෙවෙනි ප්‍රශ්නේ ඉතුරු කොටස් ඔක්කොම කළා මට මතක හරි නේද කියන්නකෝ ඉතුරු ටික ඔක්කොම කළා අංක 3 කරාද 91 පිටුවේ දැන් තව පැය කාලෙකින් අරක පටන් ගන්න ඕනේ ඔබට දැන් නිදහසේ මේක ටිකරි කරන්න ඕව සර් රයිට් ඒක අංක 3 කරාද තුන්වෙනි ප්‍රශ්නේ උල හරි අමාරුයි ඔයගොල්ලෝ වචනයක් ගන්න අර පොඩි ළමයිත් එක බේරෙන්න බෑනේ කියවනවානේ ඒකට විතරයි කරේ හරි එයා පැත්තේ තියෙන ටික අංක B කොටස් හරි අමාරුනේ ඔයගොල්ලෝ වචනයක් ගන්න මේ කෙටි ප්‍රශ්න අරමයා කොච්චර දිනවද දාන් දීලා කියන්නේ නැහැ නමේ බන්දර මගේ බේරෙන්න බෑනේ ඔක්කොම කතා කෑ ගහනවා මේ මොනවා හරි අමාරු කරන්නේ මට මතකයි 92 පිටුවේ 4 දවව මම අර කියලා දුන්න විදිහට 92 පිටුවේ B හා C කරන්න දැන් නෙමෙයි ඔබ අංක 4 කරාද 4 A කළාද ඔබට ප්‍රශ්න මන් දෙනවා වැඩි ඒකයි පස්සේ තියෙන්නේ එහෙම ප්‍රශ්න දෙන්නේ මං මේ 4 මං කළාද 4 කරේ නෑනේ සයිෆර් දානවා කළා කියලා කළාද මං 92 පිටුවේ 4 කරාද නෑ ජනිත් කතා කරන්නේ නෑනේ මේ ළමයි හරි රූපේ දැක්වෙන්නේ W බරති AB ඒකාකාර දණ්ඩ A හා B හිදී සම්බන්ධ කර ඇති තන්තු දෙකකින් සමතුලිත තබා ඇති ආකාරයයි T1 T2 තන්තු වල ආතති ඇදිලි හරි W බාරි ක්‍රියා කරන ආකාරය මෙම රූපේම ඇද දක්වන්නේ ඉතින් දරුවෝ මේව අහනවා මේ බල 3 අවස්ථාව බල 4 අවස්ථාව මේ අහනවානේ ප්‍රශ්න වලට එතකොට මේ
මේ තන්තුවේ ඔය තියෙන එක මේ උඩ හරි මේක මෙහෙම ඇදලා ඕමයි මේක මෙහෙම ඇදලා ඕමයි සම්බන්ධ කරන අවස්ථාව තමයි තියෙන්නේ. මේක T1 මේ T2 තියෙන්නේ. හරි. ඇති බල W බාරේ ක්‍රියා කරන ආකාරය W බරිත දණ්ඩනේ මෙම රූපෙම දක්වන්න. ඔබ මෙහෙම ඇඳද? ඔන්නෝම ඇඳද? තෙරින් නෝම ඇඳද? එදා දෙන්නේ ගෑණි ඇහැදිලා තාම නෑ සම්බන්ධ වෙන්නේ නෑ. තෙරින් මෙහෙම ඇඳද? ඇස පොළවට ලම්බක වෙන්නේ. මෙහෙම වැන්දොත් වැරදි. පොළොවට ලම්බ ගන්න එක තමයි තෙරින් වෙන්න ඕනේ මේ. අන්න ඒක තමයි ඉගෙන ගත්තා කියන්නේ. කොච්චර ඇල කරත් බර ක්‍රියාකන් මේ පොළොවට ලම්බක වෙදී නාන්න. කියලා නියම උත්තරේ. එල්ලන සෙල්ල පොළොවට ලම්බ වේ. රයිට් ඔය උත්තරේ. ඉතින් ඒක නියම වැඩගත් වෙන්නේ. දණ්ඩ සමතුලිත අවස්ථාවේ ක්‍රියා කරන බල පිළිබඳ අදහස් දක්වන්න. බල තුනක් තියෙනවා. බල තුනම ඒකතලයි. එකම තලයේ ක්‍රියා කරන ඒකතල බල. බලවල ක්‍රියා රේඛා එකම ලක්ෂෙදි හමු වේ. අපි මේ අදිනකොට ඉතින් පොඩ්ඩක් මේනවනේ. නමුත් ඇත්ත කතාව ඒක එහෙමනේ. බලේ ක්‍රියා රේඛා එකම ලක්ෂෙදි හමු වේ. බල තුනම ඒකතලයි. බලේ ක්‍රියා රේඛා එකම ලක්ෂෙදි හමු වේ. ඕනම බල දෙකක සංප්‍රයුක්ත බලය ඉතිරි බලයට සමානයි ප්‍රතිවිරුද්ධයි එකම රේඛාව වෙන්න ඕනේ. මම ඕන ඔබට පැහැදිලි කරා. T1 T2 W බාරයන් ක්‍රියා කරන අන්දම රූපයක ඇඳ දක්වා T1 T2 සංප්‍රයුක්ත බලයේ T නම් එම රූපෙන් පෙන්වන්නේ. ඉතින් මේ දැන් අපි මේක මේව පෙන්වනවා නම් මේ T2 නම් මේක T1 නම් මේක W බර නම් ඔතේ පෙන්වනවා සංප්‍රයුක්ත බලය තියෙන්නේ. ඉතින් මට පුළුවන් ඔබට කියලා දෙන්න විතරයි. හරි. දැන් මේ පැත්තට ඇදලා ගන්න මේක මෙහාට මේක හරියට නෑ නෝමද තියෙන්නේ. මේ දෙක නෙමෙයි. හැබැයි මේකට මේක එකම රේඛාව වෙන්න ඕනේ මේකයි. මේ T සහ W එකම රේඛාව වෙන්නේ. හරියට බලන්න ඉතින්. ඉතින් හරි. හරි. හරි නේද? ඊළඟට C මට මතකයි B කොටස කරා ඔබට. නේ? C කොටස කළාද? C කොටස කරේ නෑනේ. තේරින් කළාද? තේරින් කළාද C කොටස? මම කළාද? ඔයා කර කතානේ මම අහන්නේ මම කළාද? දෙමිලමගේ කට මම අරබන්න ඕනේ. සිතුම් C කොටස කළාද? නෑ. දැන් මම ඒ C කොටස කරලා මම යනවා දැන් ඔබට තියෙනවා අංක 5 කරන්න. හොඳ ප්‍රශ්න ටිකක්. ඒක ඊට පස්සේ කෙටි ප්‍රශ්න තියෙනවා මහා ගොඩක්. හරි? 20 ගාණක් තියෙනවා කෙටි ප්‍රශ්න. 25ක් තියෙනවා. ඉතින් ඔබ ඉගෙන ගන්න නම් කරන්න. මම සාකච්ඡා කරන්නම්. මේක දවස් දැන් 2-3ක් නේ. මම මේක කරලා ඉතුරු එකට යනවා රසායන විද්‍යාව කොටසට. උතර ඔබට ඊළඟ දවසේ මේකේ තියෙන ඉතුරු ප්‍රශ්න ඔක්කොමයි රසායන විද්‍යාව ඉතුරු ටිකයි කරන්න. ඒකට හරි. මම C කොටසේ තියෙනවා P ආධාරයක්. ඉතින් අපිට ඉස්සර දෙන්නේ නාදැත්ත නැත්නම් P ආධාරය. මම මේ ගණන් වලට මට ඒ ගන්න කාලේ 9 පන්ති මේව තිබුණේ හරිම ආසයි. මේ ගැටලු මං හොය හදනවා හරිම ආසයි. දැන් මේ ළමයි ඉවත් කරන්නේ නෑනේ. පන්තුළු ගන්නනෙත් මෙහෙම බොහොම ටිකයි. මේ නිව්ටන් එකක වලා මෙතන තියෙනවා නිව්ටන් 40ක්. හරි. මෙතන මුදල් තියෙනවා මෙතන R. right? මේක 20 සෙන්ටිමීටර්.
මෙතන මෙතෙන්ට x දීලා තියෙනවා right හරි දැන් අපිට කියනවා p ආධාරය මත ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ රැඳූ හරි නිව්ටන් එක බර දණ්ඩක් හරි දෙපස නිව්ටන් 20 40 යන බල යොදා දණ්ඩ තුලනය කර ඇති අන්දම පහත රූප දැක්වේ. ඒ දැක්කන තොරතුරු ආශ්‍රයෙන් x දුර ගණනය කරන්න. ඔව් මොකද කියන්නේ මේ x දුර ගණනය කරන්නලු. ඔව් මෙන්න මේ දුර ගණනය කරන්නලු. මේ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගත්තම වැඩි හරි නේද? එතකොට අපි මේ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගත්තොත් හරි ඒ කියන්නේ එතකොට මේක ඉන්නේ දක්ෂිණාවර්ත ගූර්ණය මේක ඉන්නේ වාමාවර්ත ගූර්ණය සමතුලිතවනේ. එතකොට දක්ෂිණාවර්ත බල ගූර්ණය සමානයි වාමාවර්ත බල ගූර්ණයට. දක්ෂිණාවර්ත බල ගූර්ණයේ x වැඩි කිරීම මෙතන 40යි නිව්ටන්. හරි මේක ඉන්නේ වාමාවර්ත බල ගූර්ණයේ 20යි නිව්ටන් වැඩි කිරීම 20යි සෙන්ටිමීටර් ඒකක දාන්න. මේකේ ගූර්ණ එන්නේ නැහැ නේ පුතා මේ. මේකවත් ගූර්ණ එන්න බෑනේ. හේතුව මේ බලයේ ක්‍රියා කරන රේඛාව තින්නේ ගූර්ණ ලක්ෂ්‍ය හරහා. ලම්බ දුරක් නැහැ. මේකේ ක්‍රියා රේඛාව මේ දෙකේම ක්‍රියා රේඛා තියෙන්නේ ගූර්ණ ලක්ෂ්‍ය හරහා. ලම්බ දුරක් නැහැ. ඒ නිසා මේවා ගූර්ණ ගන්න එපා. දැන් x සමානයි 20යි නිව්ටන් වැඩි කිරීම 20යි සෙන්ටිමීටර් මේක 40 බෙදන්න නිව්ටන්. ඔබ මෙතන මීටර කරන්න ඕනේ නැහැ. අපි සෙන්ටිමීටරේ උත්තරේ නිව්ටන් කැපුණා 20 මේකට කැපුණා 2යි 20 දෙකෙන් බෙදුවම උත්තරේ එනවා අපිට 10ක් සෙන්ටිමීටර. හරිනේ? උත්තරේ 10යි සෙන්ටිමීටර. හරි. right පියා ධාරි මගින් දණ්ඩ මත යෙදෙන r ප්‍රතික්‍රියා විශාලත්වය දක්වන. උඩට ක්‍රියා කරන බලවල එකතුව පහළට ක්‍රියා කරන බලවලට එකතුවට සමානයි. එහෙනම් r සමානයි 20යි මේ 1යි 40යි. 20 ධන 1 ධන 40 61යි නිව්ටන් right. හරි. ඔන්න සුපිරිම ගාන විභාගෙට ඕලෙල ආපු කෙටි ප්‍රශ්නයක් මම ලොකු ප්‍රශ්නයක් කළා තියෙනවා. ඒක කළා විතරයි මම යනවා ජීවිතය කොටසට. sorry මේක හදාගන්න මම කරා විතර යනවා බන්ධන. දරසයිදර මුල ටිකක් මතක් කරලා යන්න ඕනේ. ඔබ මේක කෙටි ප්‍රශ්න කරන්න ඔක්කොම ලොකු ප්‍රශ්න කරන්න. තාම වැදගත්. තාම වැදගත්. මේ පාඩම ඔය හැම එකම වැදගත්. මොකද ළමයි ගොඩක් අයට බෑ. right. හදාගන්න. right. ඔක කරන්න ඉස්සෙල්ලා මේ ඔබ C එකේ තුන්වෙනි කොටස කරන්න ඉස්සෙල්ලා ඔබට මම ක්‍රියාකාරකමක් පෙන්නනවා. ඔබ ගෙදර කරලා බලන්න මේවා. මේවා කොම්පියුටර් අහගන්න මේවා. මේ රූලේ ඒකාකාරයි. හරි මැදින් මුළු බර ක්‍රියා කරන්නේ. මම මෙතන තියෙනවා මේ වික්ස් එක. තිබ්බම දැක්කද මේ වික්ස් එකේ ඊතරක් බර ක්‍රියා කරනවා මෙතනින් පල්ලෙහාට. මේ වික්ස් එකේ ඊතරක් බර මෙතනින් පල්ලෙහාට. රූලේ ඊතරක් බර හරි මැදින් ක්‍රියා කරනවා. ඒවා පේන්නේ නැහැ. මොකද රූලේ බරයි මේ වික්ස් එකේ බරයි දෙකම දැක්කද ක්‍රියා කරන තැන දැක්කද? ආන්න දැක්කද? ඇයි ඔබට මේක කරන්න බැරි? වික්ස් එකේ ඊතරක් බර ක්‍රියා කරනවා මෙතනින් කෙරළින් පල්ලෙහාට. රූලේ ඊතරක් බර ක්‍රියා කරනවා හරි මැදින් පල්ලෙහාට. ඔය දෙකේම බර ක්‍රියා කරනවා මේ මං ඇඟිල්ල තින තැනින් පල්ලෙහාට. මම කළා තියෙන්නේ ඊට සමාන බලයක් උඩට දීලා සමබර කරනවා දැක්කද? ඇයි ඔබට මේවා ගෙදිද්දි කරන්න බැරි දැක්කද? මේ හොඳ ප්‍රශ්න මේකේ ඔය ප්‍රශ්නේ විභාගෙට කෙටි ප්‍රශ්නයක් වශයෙන් ආපු ගමන් මම ලොකු ප්‍රශ්නයක් කළා දැම්මේ. මම පන්තිල උගන්වනකොට මට මතකයි මේක ගොඩාක් පරණ ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්න දෙකක් එකට ආවා. එකක් නම් කෙටි ප්‍රශ්න වලින් දාලා දෙනවා. මම මේකේ
මේ දණ්ඩේ බර ආසන්නයෙන් හොයන්න කියලා දීලා තිබුණේ එක මම මේ තියරි උගල්ලා කියනවා මේක ඔබ තනියෙන් හදපු විදියත් මට කෙටිපස්සේ උත්තර හතරක් තියෙනවනේ. පෙන්නුවත් මම මෙගා බොටලයක් අරන් දෙනවා ස්ප්‍රයිට් හරි කොකා කෝලා හරි. මට හොඳට මතකයි. ඉතින් ඇත්ත වශයෙන්ම ඉස්සෙල්ලාම හදපු එකට මට මතකයි මීට දිග ඉතිහාසයක් තියෙනවා. මේ ළමයිත් මතකයි මට එම් හදලා පෙන්නපු ළමයි ඉන්නවා. අද ලංකාවේ නෑ ඉංජිනේරුවෝ පිටරට ඉන්නේ. තවදුරටත් මට මතකයි මගෙන් 9 ඉඳලා ඉගෙන ගත්ත කෙනෙක් කොළඹ ඉස්කෝලේ අපේ ගල් පැත්තට පොඩක් එහා පැත්තේ ඉන්නේ. ඒ දුවත් මට මතකයි. අද වෛද්‍ය වෘත්තියේ අන්තිම අවුරුද්දේ ඉන්නේ. නිතර එනවා අය බලන්න මාව. නිතර එනවා අය බලන්න අක්කත් මගේ ගත්ත අක්කා කොමසාරිස් කෙනෙක්. හරි ඔබ තේරුම් ගන්න ඒ ළමයි මේවා හරියට අපින් ගත්තා. තේරුණාද? ඒ නිසා ඔබ හරියට මේවා යන්න මේ මම ඔබට මේ කරන්නේ ගොඩක් කරන්නේ ඔබේ යහපතට මෙහෙම කරලා විද්‍යාව කළ වැඩකුත් නැහැ. හරි? ඒවා අද්දුටුවක් කරගන්න. හරි? ඔය යන්තම් කරන අය උන්තරන් ඉන්නවා. ඉතින් බලන්න. මේ මීටර කෝදුවනේ දැක්ක නේද? මම හරි මැදින් 50 කියලා දානවා. මේකේ හරි මැදින් 25 හරි. මෙතන 75 දාලා. මෙතන 100 හරි මීටර කෝද සෙන්ටිමීටර් 100යි. 75 කියලා තමයි මේ සකස් කරලා තියෙන්නේ. මෙතන ඉරලා තියෙනවා 100ක් ග්‍රෑම්. දැක්කද? මම බලන්න ප්‍රශ්නේ. ග්‍රෑම්සික ස්කන්ධයක් සහ පීඩාරයක් පාවිච්චි කර ඒකාකාර මීටර කෝදුවක් රූපේ පෙන්න පරිදි තිරස්ස සම්තුලනය කර ඇත. දැන් මම ගොඩ හෙන්නේ මම මේ මෙතන කාසිකුත් ගෙනාවා නේද? ඒ බලන්න මේ මීටර කෝද හිතන්නකෝ මම මීටර කෝද එක් කෙලවරක රුපියල් 2 කාසියක් තිබ්බා අපි ග්‍රෑම්ස් එක කියලා ඕන් මම සම්තුල කරන්නේ දැක්කද? ඒ හරි රුපියල් 2 කාසිය ඉතරක් බර ක්‍රියා කරන ඉතින් පල්ලෙහාට රූලේ ඉතරක් බර ක්‍රියා කරන හරි මැදින් පහළට මොකද ඒකාකාර දණ්ඩක් නේ ඔය දෙකේම සංප්‍රයුක්ත බලය මුළු බර ක්‍රියා කරනවා ගුරුත්ව කේන්ද්‍රයේ මෙහි ඔය දෙකේම ක්‍රියා කරන මුළු බර ක්‍රියා කරන මෙතනින් පල්ලෙහාට එක ඊට සමාන බලයක් මම මෙතනින් උඩට තියලා තියෙනවා හරි ඒවා අඩ තේරුම් ගන්න එතකොට දැන් ඔබට කියනවා ස්කන්ධය කොපමණද මීටර කෝදුවේ ස්කන්ධය කොපමණද සමීකරණය දාලා හදාන්න බලන්න තේරෙන්නේ මේක හැදුවාද ඕමයි වෙන්නේ දැක්කද මේක හැදුවාද හැදුවා සර්. කියලා උත්තරය ආවේ කියලා ස්කන්ධයද සර්? හා ස්කන්ධය නේද සර්? ඔව් ග්‍රෑම් 100යි. මම හදපු උත්තරිය බලලාද ගත්තේ නැහැ. ඔය තනිපද කියන්නේ තෙරින්ද කියන්නේ ටයිෆා. ටයිෆා තෙරින් මේක හැදුවද ඔව් සර්. ආ ඔව් සර්. මම හදලා තියෙන උත්තරේ බලලාද මේ කරේ නෑ සර්. ඔදක කරන්න එපා ඉතින් වැඩක් නැහැ මේ පැත්ත බලන්න පුළුවන් නේද කොහොමද කියලා දෙයක් අද ඔබට දැන් තේරෙන්නේ දැක්කද එතකොට ඔබට කරන්න තියෙන මේ ගන්න හදන්න ඕකේ හදා ගන්න ඕකේ ලියන්න එපා කාඩේරක් දානවා බර ක්‍රියා කරන්නේ උතරින් දැක්කද රූලේ ඉතර බර මේ තියෙන්නේ මේ ග්‍රෑම් 100යි රූලේ ස්කන්ධයයි මේ ග්‍රෑම් 100යි රූලේ ස්කන්ධයයි දෙකම ක්‍රියා කරනවා මෙතනින් මම මේ තේරුම් කරනවා උතනින් ක්‍රියා කරනවා W සහ මේ ග්‍රෑම් 100 දෙකේම මම එතනින් මේ කුණ්‍ය තියලා ඊට සමාන බලයක් උඩට දෙනවා මේ දෙක එකතු වෙලා එක්කද දැන් ඔබට මෙහෙම දාලා තිබ්බනම් ඔබට හදන්න පුළුවන් එක්කද එහෙම දාන්න නැතුව ගාන හැදුවා ළමයින් ගොඩකට බෑ මේවත් දීලා නෙවෙයි දුන්නේ හරි හරි දැන් පුළුවන් ඔබට මේ ලක්ෂ්‍යවට 75 ලක්ෂ්‍යවට ගූර්ණ ගත්තොත් අනිත්‍ය හොඳට හොයාගන්න මේ තියෙන වාමාවර්ත ගූර්ණය මේක මේ තියෙන දක්ෂිණාවර්ත ගූර්ණය එතකොට මේක සමතුලිතයිනේ
එහෙනම් වාමාවර්ත ගූර්ණය දක්ෂිනාවර්ත ගූර්ණයට සමානයි. වාමාවර්ත ගූර්ණය W වැඩි කිරීම 50 75 අතර වෙනස 25යි. දක්ෂිනාවර්ත ගූර්ණය 100 වැඩි කිරීම 75 100 අතර 25යි දැක්කද? දැන් පුතේ උත්තරේ එනවනේ W දැක්කද? 25 25 කිව්වම 100යි හදාගන්න. හදාගන්න. හරි. දැන් මෙහිදී සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන්නේ කුමන ලක්ෂණෙද වෙලි? 75 සෙන්ටිමීටර් 75 ලක්ෂණ. කුමන දිශාවටද? මේ දෙක මේ අතරනේ. පහළට ගුරුත්වයේ දෙසට. මේ දෙක නිසා ක්‍රියා කරන තනි බලය ගුරුත්වයේ දෙසට. කුමන දිශාවටද? ගුරුත්වයේ දෙසට. බලයේ විශාලත්වය මේක 100යි මේක 100යි. බලයේ විශාලත්වය ග්‍රෑම් 200යි. හරිනේ? මේදී බල ක්‍රියා කරන අන්දම රූප සටහනක දක්වන්න බල ක්‍රියා කරනකොට මේ රූල් අඳින්න ඕනේ නැහැ. මේ පැත්ත බලන්න. මේ හරි මැදින් මේ අතට 100ක් බර මේ අතර ක්‍රියා කරන 100ක් බර ඔතන සම්ප්‍රයුක්ත බලය 200යි. ඔය අතරත් වෙනවා 200ක බලයක් වශයෙන්. බලන්න. බලන්න ඒවා. හරි. ඔන්න මම පැහැදිලි කරා රයිට්. එනිසා අතපසු කරන්න එපා. තේරෙනවනේ ඔබට හොය මම පාස් එක සුද්ධානම තමයි 2019 මෙතන තව හොඳ ප්‍රශ්නයක් කොටසක් අර මුරිච්ච යන්නේ ඒකේ. මම පස්සේ දාන්නම් ඒක. රයිට්. ඔබ ඔය කෙටිපස්ස කරන්න ඔකට. අපි සාකච්ඡා කරමු. හරි. ඔබ පෙරලන්න දැන් කෙටිපස්ස ලොකු ප්‍රශ්න හොඳට කරලා ඔයක ඔක එක පාඩමක් නෙමෙයිනේ. බල සම්ප්‍රයුක්තය බල සම්ප්‍රයුක්තාව නේද? පාඩම් 3ක් මම එකට දාලා ඔය කියන්නේ ප්‍රශ්නත් එක්ක නිකන් නෙමෙයි. රයිට්. දැන් රසායනික බන්ධන. දැන් ඔය හිටපු ආයන් දෙන්නෙක් මෙතන නැහැ. ඉතින් මට කරන්න දෙයක් නැහැ. දිනමයි. රයිට්. බලමු. දැන් ඔන්න මම දැන් ඔබට පෙරණි පාඩමේ මම එහෙම් මෙහෙන් දීලා නැහැ. නිකම්ම රසායන බන්ධන කියලා දීලා නැහැ. පෙරලා බැලුවොත් අංක 100 පිටුවේ ඔබට පේනවා එක සංඋජතා කවචය. පරමාණු වල ඉලෙක්ට්‍රෝන පවතින බාහිරම ශක්ති මට්ටම තමයි සංඋජතා කවච කියන්නේ. ඔබට මතක ඇති සංඋජතාව කියන්නේ යම් පරමාණුවක් රසායනිකව වෙන පරමාණු එක්ක බැඳෙනකොට පිට කරන ඉලෙක්ට්‍රෝන ගාන හෝ ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ගාන හෝ හවුලේ තබා ගන්න ඉලෙක්ට්‍රෝන ගාන තමයි සංයුජතාව කියන්නේ. ආවර්තිතා වගේ තියෙන මුල්දර වලින් සංයුජතාව අපිට හොයන්න පුළුවන් කාණ්ඩයේ අංකයෙන්. එකේ ඉඳලා පළවෙනි කාණ්ඩේ ඉඳලා හතරවෙනි කාණ්ඩ දක්වා කාණ්ඩයේ අංකයෙන්. පළවෙනි කාණ්ඩයේ අවසාන කාච 1යි, දෙවෙනි කාණ්ඩේ 2යි, 3යි 3යි, 4යි 4යි, 5යි 5යි, 6යි 7යි 7යි, හීලියම් මැර 8යි 8යි. අවසාන කාචේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන කාණ්ඩයේ අංකයෙන් දාන්නවා. ඔබට කියන්නවා මේ මතක් කිරීම. මොකද බල සම්ප්‍රයුක්ත බල විභේදනය බල ගුරු ඔක්කොම කරලා කල්ලෙනකොට මේ පාඩම අමතකයි. මතක් කරනවා. එතකොට ලිතියම් ගත්තොත් ඒකේ පරමාණු ක්‍රමාංකය 3යි. පළමු ශක්ති මට්ටම 2යි දාන්න පුළුවන්. එතකොට දෙවෙනි ශක්ති මට්ටම 1යි තියෙන්නේ. එතකොට ලිතියම් වල සංයුක්තා කවච 2ක්. සංයුජතා කවචය දෙවෙනි එක. දෙවෙනි එක තමයි සංයුක්තා කවචය. හරි. මැග්නීසියම් 12යි පරමාණු ක්‍රමාංකය තුළ 2ක් දානවා 8ක් දානවා 2ක් දාපුවම සංයුජතා කවචයේ
තුන්වෙනි එක M K වල 19යි පරමාණු ක්‍රමාංකය තුළ 2.8.8.2යි සංයුත කවචය 4 වෙනි එක. දැන් පැහැදිලි ඉලෙක්ට්‍රෝන පවතින බාහිරම කවචය තමයි සංයුත කවච කියන්නේ. ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සංයුත කවචයට අවශ්‍ය උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තබා ගැනීම. ඒක යම් පරමාණුක අවසාන කවචයට අවශ්‍ය උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න තබා ගැනීම තමයි ස්ථායි වෙනවා කියන්නේ. දරාගෙන ඉන්න ඕනේ. මේ ඔව් මොකක්ද දාන්න තියෙන්නේ? සජිනි මොනවද දාන්න තියෙනවද? රයිට්. එතකොට මේවා ඕන්ඩක් අහන්න. සංයුජතා කවචයට අවශ්‍ය උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දැන් ඔබට තියෙනවනේ බල සම්බන්ධ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? බොහොම ටිකයිනේ. දැන් තේරීම මතක් කරා බල ක්‍රියා කරනකොට අනිවාර්යෙන් වස්තුක බර ක්‍රියා කරන්නේ පොළොවට ලම්බකයි. කොහොම තිබුණත් දැක්කද? අන්න ඒවා උන්ට මතක තියෙන්න ඕනේ. කරලා පෙන්නන්න පුළුවන් මට මන්ති පටන් ගන්නකම මම කරලා පෙන්නනවා. ඒකෙම දන්නවනේ ඔබ මම නැවත මතක් කරනවා බල දෙකක සමතුලිතතාව සම්බන්ධව බල දෙක එකම රේඛාව වෙන්න ඕනේ, ප්‍රතිරෝධ දෙන්න ඕනේ, සමාන වෙන්න ඕනේ. බල දෙකක් සමතුලිතව සමතුලිත කියන්නේ නිශ්චලයි වස්තුව. සමාන්තර බල තුනක සමතුලිතතාව වෙන්න නම් බල දෙකක් එකම අතර වෙන්න ඕනේ. ඉතුරු බලයේ දෙක අතරින් අනිත් පැත්තට වෙන්න ඕනේ. අන්නේ අපිට රූපයක් ඇඳලා හිතුවා. රූපේ අඳින්න ඕනේ. ඉරි ගහලා. එකම තලයේ වෙන්න ඕනේ. එක පැත්තට ක්‍රියා කරන බල දෙකේ සම්ප්‍රයුක්තය ඉතිරි බලට සමානයි. ප්‍රතිවිරුද්ධ එකම රේඛාව වෙන්න ඕනේ. ආනත බල තුනක සමතුලිතතාව ගත්තොත් ඒ බල තුන එකම තලයේ වෙන්න ඕනේ. බල තුනේ ක්‍රියා රේඛා එකම ලක්ෂ්‍යම් වෙන්න ඕනේ. ඕනෙම බල දෙක සම්ප්‍රයුක්ත බලයේ ඉතිරි බලට සමානයි ප්‍රතිවිරුද්ධ එකම රේඛාව වෙන්න කතිය. ඔය මොනාම ඔබට ඇඳලා ගත්තම ඒවා නිකන් පට ගාලා කියන්න පුළුවන්. අනිත් ළමයි උණ ගන්නවා ඒගොල්ලන්ට. බ්‍රේකාවක් අඳින්න බැරි ළමයි ඉන්නේ. මම දන්නවා හොඳට. රයිට්. දැන් ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස කියන්නේ සංයුත කවචයට උපරිම ඉලෙක්ට්‍රෝන ගාන තියෙන්න පුළුවන් නම් ඒක ස්ථායි. මේ සදා පරම ශක්ති මට්ටම් පමණක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන දෙකයි. හරි? වෙනත් ඕනම ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන 8ක් අවශ්‍යයි. ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ සම්පූර්ණ වීම කියලා අපි කියනවා. ඉලෙක්ට්‍රෝන 18 32 3 වෙනි 4 වෙනි ශක්ති මට්ටමට තැබීම සාමාන්‍ය පෙරටය දෙන්නේ නැහැ. right? දැන් බලන්න අංක 3 උච්ච වායු. ඉබේම සංයුතා කවචයට අවශ්‍ය උපරිම ඉලෙක්ට්‍රෝන තබාගෙන ඇති. ඉබේම සංයුතා කවචයට අවශ්‍ය උපරිම ඉලෙක්ට්‍රෝන ගාන තබාගෙන තියෙන හීලියම් නියෝන් ආගන්නනි පරමාණු උච්ච වායු. ඒවා ස්ථායි. ඉබේම ස්ථායි. හීලියම් බලන්න ඇඳලක් තියෙනවා පරමාණු ක්‍රමක දෙකයි ඉලෙක්ට්‍රෝන දෙක පරම ශක්ති මට්ටමේ තියෙන්නේ පරම ශක්ති මට්ටම් දෙකක් තිබුණොත් දෙකේ ස්ථායි වෙන ඕනම ශක්ති මට්ටමට ස්ථායි වෙන ඉලෙක්ට්‍රෝන 8ක් ඕනේ. හරි? ඒක මම උඩ දෙවෙනි එකේ දාලා තියෙනවා නියෝන් 10 2 8 හරිනේ ආගම් 18 2 8 8 හරිනේ. රයිට්? ඔන්න දැන් ඒවත් පැහැදිලි. දැන් බලමු. ඔන්න දැන් ඉන්නේ රසායන බන්ධනය. ඔක්කොම ඔන්න හොදගෙන එන්නේ. ඒ සියලු කාරණා ඔබට හොදගෙන තමයි දෙන්නේ. රසායනික බන්ධනයන් මූලද්‍රව්‍ය පරමාණු එකිනෙක ප්‍රතික්‍රියා කරන විට ඒවා ස්ථායි උච්ච වායු වින්‍යාස අත් කර ගැනීම උදෙසා සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන එක්තරා විදිහට සකස් කර ගනී. ये කටපාඩම් කරන්න එපා. දැන් මට තාම මතකයි ඔබේ වයසේ රංජන් සිල්ලා සර් මේ රසායන බන්ධන හඳුන්වනවා. එතුමා මේ රසායන බන්ධන හඳුන්වන්න කිව්ව වචන ටික තාම මතකයි. මම ඉස්කෝලේ ළමයින්ට සටහන් දෙනකොට දෙනවා ඒ විදිහට. පරමාණු එකිනෙක ප්‍රතික්‍රියා කරන විට ඒවේ අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන එක්තරා විදිහට සකස් වේ.
එම ඉලෙක්ට්‍රෝන සකස් වන ආකාරය අනුව රසායන බන්ධන එක්තරා විදිහට සකස් වේ. ඒ නිසා එම පරමාණු අතර ආකර්ෂණ බල ඇති වේ. අපි මේව කියමුකෝ මේ බලන්න. ඔබ දන්නවා නිකන් අපි නිකන් මේව ගත්තොත් උදාහරණයක් නිදසුන් දැන් ගෑල්ලම එක්සත් පිරිනම එක්ක අතර යම් ආදර සම්බන්ධයක් ඇති කරනවා. කොහොමද කියන්නේ? එතන බැඳීමක් බන්ධනයක් දැක්කද? ඒ දෙන්න අතර යම් පොදු එකඟතාවක් ඇති වෙනවා නේද දැක්කද? පොදු එකඟතාවක් ඇති වෙනවා නේද? දැන් කසාද බඳිනකොට මේ සුලැගිලි දෙක දෙන්නගේ ගෑනු කෙනාගේ පිරිමි කෙනා එකට තියලා මදින්නේ. ජීවිතේම බැඳගෙන පාරේ යන්නේ නෑනේ. ඒක සංකේතයක්. රසායන බන්ධන වලේම සංකේත නෙමෙයි. තේරුණාද? ඒවා ඇත්ත වශයෙන්ම සිදුවේ ඒවා. රයිට් ඔයාගෙන තියෙනවා. ඒකට රසායන බන්ධන කියන්නේ පරමාණු එකිනෙක ප්‍රතික්‍රියා කරන විට ඒවා සංයුජතා කවච අවසාන කවච ඉලෙක්ට්‍රෝන එක්තරා විදිහට සකස් වෙනවා. ඒ සකස් වෙනවා අපි කියන ප්‍රතිසංවිධානය. ඒ අනුව බන්ධන වර්ග තියෙනවා. එහෙම සකස් වීම නිසා ඒ පරමාණු දෙක අතර නැත්නම් කීපය අතර තියෙන ආකර්ෂණ බල ආනියර තමයි බන්ධන කියන්නේ. ඒ බන්ධන ගැලව පිරෙන මේ දෙන්න මිත්‍ර වුණාම ඒ දෙන්න අතර තියෙනවනේ බුදු බැඳීමක්. ඔයා මට හැමදේම කියන්නෝනේ මම ඔයාට හැමදේම කියනවා මොනවාරි කාපුවම කණ්ඩ වෙනවා ගෙනත් දෙනවා. ටෙලිෆෝන් එක ඉස්සරහට ටෙලිෆෝන් කරන අපි කාලේ නෑ. ලියුමක් ලිය තමයි යවන්නේ. නැත්නම් පණිවිඩකාරයෙක් අත යවනවා. අද නම් හරි ලේසි නේද වැඩේ. සිතුම් මොකද ලේසි නේ වැඩේ. ෆෝන් එක ගත්තට ගල් දෙන මෙසේජ් එකක්. ඒ කාලේ අපිට එහෙම දුන්නේ නෑනේ. රයිට්. රසායන බන්ධන වර්ග ගොඩයි පුතා. බන්ධන වර්ග තියෙනවා ගොඩක්. මේ පන්තියේ ඔබට උගන්වන්නේ 11 පන්තිය දක්වා උගන්වන්නේ 2යි. පරණ සිලබස් එකේ 3ක් ඉගෙනනවා. ඒ දෙවල් පන්තියට ගියාම එනවා තවත් බන්ධන ගොඩක් තියෙනවා. යම්කුත් කියලා දෙන්නේ නැහැ. අවුරුදු ගානක් ඕලෙල් පන්ති ඉගෙනනවා මේ වගේ 10 පන්ති ඉගෙනනවා බන්ධන වර්ග 3ක්. තුන්වෙනි බන්ධන වර්ගය තමයි දායක බන්ධනේවත් සංගත බන්ධනය. ඒවත් අත්හැරියා දැන්. මොකද ළමයින්ට අමාරු නිසා. ඒ අතහැරලා තියෙන්නේ. ඒක උගන්න මම දාන්නවා. දැන් ඔබට කියනවනේ මම කොච්චර ඉගෙනුවට දන්න උනාට වැඩක් නැහැ. ළමයිත් මේව ගෙදර ගිහිල්ලා මේව කරන්නේ නැත්තම් දැන් මම කොච්චර බල ගුරු අරම කරාද? උගල නැවත බලලා ඒව හැම විටම ඉන්නේ නැතුව එහෙම එනවා නම් මෙයා තේරෙන්නේ නැහනේ. එහෙම කොහොමද තේරෙන්නේ? ඉතිහාසය නම් සිංහල නම් ඉංග්‍රීසි නම් ඒවා තේරුම් ගන්න පුළුවන්. මේ දවස් දෙකක් එහෙම ඇවිල්ලා ඊට පස්සේ පාඩම් අහුල ගන්න ගියා මේ විද්‍යාව කොහොමද තේරෙන්නේ? ඔය අන්තම් පොඩ්ඩක් උගන්නනම් බය තේරෙනවා. ඒ බල පිළිබඳ සමහර විට පොතේ අර මේ ළමයින්ට උගන්වන්නේ බොහොම චුට්ටයි ඉතින් හරි. ඉරයි ඊතලවත් දාගන්න දන්නේ ඊට පස්සේ. රයිට්. අයනිකවත් අයනිකවත් විද්‍යුත් සංයුජ බන්ධන. අයනිකවත් විද්‍යුත් බන්ධන කියන්නේ සංයුජ බන්ධන දෙකයි. අයනික බන්ධන එක පරමාණුවක් අනිකට ඉලෙක්ට්‍රෝන පිට කිරීම නිසා ඇතිවන අයන අතර ඇතිවන බන්ධන අයනික බන්ධනයි. යටින් ඉරි ගහගන්න. එක පරමාණුවක් අනිකට ඉලෙක්ට්‍රෝන පිට කිරීම නිසා ඇතිවන අයන අතර ඉලෙක්ට්‍රෝන පිට කිරීම නිසා ඇතිවන අයන අතර ඇතිවන බන්ධන. සෑම අයනික බන්ධනයකින්ම සාධන සංයෝග ස්ෆටික දලිසක් ලෙස පවතී. වචන දැක්කද? ඔය අයනික බන්ධන අයන වලින් ඇතිවන බන්ධන ස්ෆටික දලිසක්. ඔබට මේ වචන ඔක්කොම මේ පාඩමේ එනවා. මේ වන් නියම උත්තර දෙනවා ඔබට. ත්‍රිමාන යෝධ ව්‍යුහ ලෙස. ස්ෆටික කියන්නේ ත්‍රිමාන. දැන් තමයි කියනවා ස්ෆටික නෝක කැට. අන්න උත්තර. මේ පන්තරෙන් ඒ ඇති තමයි. නමුත් ත්‍රිමාන දැන් මේ ත්‍රිමාන කියන එක මෙතන තියෙනනේ ත්‍රිමාන වේ. මාන තුනයිනේ දිගපළ උස. ත්‍රිකෝණය මේ ඝනක ඝනකාභ නේද? ඒක ත්‍රිමාන ව්‍යුහ. චතුරාර්ය පංචාශ්‍ර ඒක ත්‍රිමාන ඒවා. ජ්‍යාමිතික හැඩ තියෙන ඒවා. ඒතර ජ්‍යාමිතික හැඩ තියෙන ඒවා තමයි ස්ෆටික කියන්නේ. ඔබට එනවා ඉස්සරහට ඒ වඳුර නොබලන්න.
ත්‍රිමාන යෝධ ව්‍යුව දැඩිශක් කියන්නේ අනේ යෝධ ව්‍යුවයක්. ඒතර ස්පටික දැඩිස කියන්නේම ත්‍රිමානයිද. ගල් කැටයක් ගත්තොත් එහෙම අපිට කියන්න බෑ. ත්‍රිමාන යෝධ ව්‍යුව දැඩිස කියන්නේ right. ආයනික බන්ධන සෑදෙන්නේ විද්‍යුත් ඍණතාව ඉහළ සහ විද්‍යුත් ධනතාව ඉහළ පරමාණු අතරය. මේක කොහොම ඔබට ටිකක් අමාරු වෙනවා. අමාරු වෙන්නේ නැහැ ඔබට ආවත් ඔබ කරානේ. විද්‍යුත් ඍණතාව කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හැකියාව වැඩි. මම සාමාන්‍ය කියන්නේ. ඒතර විද්‍යුත් ධනතාව කියන්නේ ඉලෙක්ට්‍රෝන පිටකිරීම හැකියාව වැඩි ඒවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හැකියාව වැඩි ඒවා සහ ඉලෙක්ට්‍රෝන පිටකිරීම හැකියාව වැඩි. ඒ කියන්නේ ලෝහ අලෝහ අතර තමයි ආයනික බන්ධන හදන්නවා. ඇමෝනියම් වල ලවණ හැර හැම චූටියක්ම දීලා තියෙන්නේ. ඔබ පාඩම් කරනවා නම්. ලෝහ අලෝහ අතර තියෙන්නේ. දැන් ඔබට ආවතගේ ලෝහ වම් පැත්තේ අලෝහ දකුණු පැත්තේ. තව සක්‍රියතා ශ්‍රේණිය උගන්වපුවම ඊළඟ පාඩම් වල ඔබට එනවා. හරි. ඊළඟ පාඩම කියන්නේ ඊළඟ පාඩමේ ඉන්නේ ජෛව ලෝකේ ඊළඟ පාඩමේ ඉන්නේ ජීව විද්‍යා පාඩම. ඒ ජෛව ලෝකයෙන් පස්සේ ආයි ප්‍රජනන පාඩම සාක සත්තු මිනිහාගේ ප්‍රජනනය මිනිසා ප්‍රජනනය මිනිස්සු ප්‍රජනනයට පස්සේ එනවා ඝනත්ව පීඩනයේ පාඩම්. හරි. ඒ පාඩමෙන් පස්සේ ඔබට එනවා ඔය මම කියන සක්‍රියතා ශ්‍රේණිය. ඔව් පදාර්ථ වෙනස් වීම සක්‍රියතා ශ්‍රේණිය එනවා ඒකට ඈතට. ඒතර මම ඔබට පැහැදිලි කරේ දැන් මෙච්චරයි. බන්ධන වර්ග දෙකයි ආයනික බන්ධන සහ බන්ධන. ආයනික බන්ධන හදන්නේ අයන අතර ඉලෙක්ට්‍රෝන පිටකිරීමෙන් ඇතිවන අයන අතර ඇති වෙන්නේ. මේ ආයනික බන්ධන හදන්නේ ලෝහ අලෝහ පරමාණු නැත්නම් විද්‍යුත් ඍණතාව වැඩි ඒවා සහ විද්‍යුත් ධනතාව වැඩි ඒවා. නැත්නම් ලෝහ අලෝහ අතර ඇමෝනියම් ලවණ හැර ස්පටික යන්නේ ඔන්න නියම උත්තරේ. උසස් පෙළටද උපාධියටද ඔක්කොටම සර්ව සමීකක් හයිලයිට් කරගන්න. එකිනෙක අතරේ නියම කෝණ සාධන මේ එකිනෙක අතරේ නියම කෝණ හදනවනේ. මේ දිය නියම කෝණ හදනනේ. නියම කෝණ හදන. හරි. එකිනෙක අතර නියම කෝණ සාධන සමතල මූණක් වලින් පිටවටේ පිහිටියා වූ ජ්‍යාමිතික හැඩ ඇති ඝන වස්තුයි. දැක්කද? ජ්‍යාමිතික හැඩ ඇති ඝන වස්තු කෙටියෙන් මතක තියාගන්න. ඒතර ජ්‍යාමිතික හැඩ තියෙනවා නම් සමතල මුහුණක් තියෙන්න බෑ. සමතල මුහුණත් අතර ඒ මුහුණත් අතර නියම කෝණ තියෙන්න ඕනේ. එතන ඔක උසස් පෙළටද උපාධියටද හරි. ඒ නිසා මම නිකන් කැට කැට දීලා නැහැ. ඔබ කෙටියෙන් මතක තියාගන්න ජ්‍යාමිතික හැඩ ඇති ඝන වස්තු. right. සෝඩියම් හා ක්ලෝරින් අතර ආයනික බන්ධන සාධන. දැන් අපි යනවා මම මේකේ එච්චර ලොකු දේවල් නෑ. ආයනික බන්ධන සාබන්ධන ඒවැ ගුණ උගන්වලා ඔබට පොඩ්ඩක් අර අණුක දැරිස ආයනික දැරිස කියන එක දීලා ඔය දියමන්ති අර ගැන මිනිරන් ගැන පොඩ්ඩක් කියවම ඔබට පෙරලා බලන්න පුළුවන්. 104 පිටු වෙනකොට මේ පාඩම ඉවරයි කරන්න. නිකන් පෙරලා බලන්න. 100 කරන්නේ පිටු කීයද කියලා 101 102යි උගන්වනවා. 104 චුට්ටක් තියලා ඉවරයි. හැබැයි ඔබ මතක තියාගන්න. බහුතරයක් ළමයි මේ බන්ධන අහනවා. අනේ සර් සහබන්ධන හැදෙන හැටි ටිකක් කියලා දෙන්නකෝ. බය වෙන්න එපා. මම කියන එක අනුගමනය කරන්න. එතකොට වැඩේ හරි. දැන් ඕෆ් වෙයි ඔබ ඉන්න. සෝඩියම් වල පරමාණු ක්‍රමයක 11යි, ප්‍රෝටෝන 11යි, ඉලෙක්ට්‍රෝන 11යි. මේවා දන්නවා ඔබ. මෙන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි අඳිනවා දන්නේ 11යි ප්‍රෝටෝන. මේ ශක්ති මට්ටමේ 2යි